ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින්. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පියකුමින් මවකමින්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ජානක සුනෙත් බණ්ඩාර. වැටුපට සාධාරණයක් ඉටු කරන්නයි රාජ්‍ය සේවයට පත්වීම ලැබූ උපාධිධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කරයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අග්‍රාමාත්‍යවරයාට. ඇතැම් රාජ්‍ය බැංකුවල කටයුතු කාර්යක්ෂම කිරීමට කඩිනම් පියවර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. තාරකයක බුද්ධියෙන් සහ විශ්ලේෂණ හැකියාවෙන් අභියෝග ජයගත හැකි දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කියයි. කොරෝනා ආසාදිතයෝ 6 දෙනෙක් ඊයේ හඳුනා ගැනීමේ මාස 6කට පසු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මහජන හමුවකට එක් වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදු කෙරිණ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් ඇති කිරීම වැඩපිළිවෙලේ මූලික අරමුණයි. සංවර්ධන ක්‍රියාවලියට සක්‍රියව දායක වන්නයි ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. තම වැටුපට සාධාරණයක් ඉටු කරන්නයි එතුමා අවධාරණය කළේය. වෘත්තයේ ඉදිරි ගමන උදෙසා අදාළ ක්ෂේත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම් ලාභීන්ගේ වගකීමක් වන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර පත්වීම් බහර ගැනීම සඳහා සතියක කාලයක් ලබා දී ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. උපාධිධාරීහු 51,135 දෙනෙක් රැකියා සඳහා සුදුසුකම් ලබා සිටිති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීහු 2,162 දෙනෙක් ඊයේ පත්වීම් ලබා ගත්හ. කොළඹ දිස්ත්‍රික්කයේ 2,960 දෙනෙක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 3,012 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4,959 දෙනෙක් හා මහනුවර දිස්ත්‍රික්කයේ 3,660 දෙනෙක් ඊයේ පත්වීම් ලැබූහ. යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ පත්වීම් ලැබූ සංඛ්‍යාව 2,078කි. වසරක කාලයක් සඳහා බඳවා ගන්නා මෙම උපාධිධාරීහු නායකත්ව හා කළමනාකරණ කුසලතා සංවර්ධනය, පෞද්ගලික හා රාජ්‍යංශ කාර්ය අධ්‍යයනය යන කරුණු යටතේ පුහුණුව ලබති. අනතුරුව රාජ්‍ය ආයතන වෙත ස්ථීරව අනියුක්ත රැකියාගත පුහුණුවක් ලබා දෙයි. අදාළ පුහුණුවීම් ලබන 7 වෙනිදා සිට ආරම්භ වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ බහර දෙන ලදී. 2015-2019 කාලයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයන් 6,952 දෙනෙකු මේ වන විට කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් පුද්ගලයන් 1,152 දෙනෙකුගේ අභියාචනාවලට අදාළ පරීක්ෂා කිරීම, නිරීක්ෂණ සහ ඉදිරි පියවර මෙම වාර්තාවට ඇතුළත්ය. අභියාචනා නිරීක්ෂණ ගොනු 484ක් විවිධ ආයතනවලට යොමු කර ඇති අතර විමර්ශනය සඳහා කමිටුවට කැඳවා ඇති අභියාචනා සංඛ්‍යාව 372කි. සිදුවන විමර්ශනවලට අදාළව ආයතන ප්‍රධානීන් 34 දෙනෙකු කමිටුව හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් නීතිඥ චතුරිකා විජේසිංහ මහත්මිය පැවසුවාය. දේශපාලන වශයෙන් පළිගැනීම්වලට ලක් වූ සියලු දෙනාට සාධාරණ ඉටු කිරීම මෙම කමිටුවේ වගකීම වන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම් කැබිනට් මණ්ඩලය දැනුවත් කර විෂය භාර අමාත්‍යවරුන්සේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන්නයි අග්‍රාමාත්‍යවරයා කමිටුවේ සාමාජිකයන්ට උපදෙස් ලබා දුන්නේය. කමිටුවේ සභාපතිවරයා ලෙස වත්මන් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර කමිටුවේ සිසු සාමාජිකයන් ලෙස ආර්යරත්න අරුමප්පෙරුම හා මහින්ද සෙනවිරත්න යන මහත්වරු කටයුතු කරති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. යළිත් ප්‍රවෘත්ති. ඇතැම් රාජ්‍ය බැංකුවල අකාර්යක්ෂමතාව හේතුවෙන් ජනතාව එම බැංකුවලින් දුරස් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසයි. එබැවින් එම බැංකුවල කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව හෙතම පෙන්වා දෙයි. බැංකුවල ආකාරයක්ෂමතාව හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගලේ ග්‍රාමීය ජනතාව සිරවී ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී එහි නිලධාරීන් සමග ඊයේ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය. බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බැලූ ඒ මහතා පවතින ගැටලුවලට විසඳුම් සහ යෝජනා ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ක්ෂුද්‍ර මුල්‍ය ණය උගලෙන් ග්‍රාමීය ජනතාව මුදා ගැනීම සඳහා ජනතාවගේ මුල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය. ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩමුළු සංවිධාන කිරීම වැනි සේවාවලට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම අනාගත ආයෝජන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා සහාය ලබා දීමට සූදානම් බවද ප්‍රකාශ කළේය. ඒ අනුව ශුද්‍ර මූල්‍ය සමාගම් අභිභවා කටයුතු කළ හැකි රාජ්‍ය බැංකු පද්ධතියක් පැවතිය යුතු බව ඒ මහතා අවධාරණය කළේය. කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී තාර්කික බුද්ධිය හා විශ්ලේෂණ හැකියාව සහිත අභියෝග ජයගැනීමේ හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වී ඇති බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විෂයමාලා සංශෝධනය ඇතුළුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාපනය කළ ජනාධිපති කාර්යසාධන බලකායේ නියෝජිතයන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර කොළඹදී පසුගියදා පැවති විශේෂ හමුවකට එක්වෙමිනි. විෂය අන්තර්ගතය සහ ඉගෙනුම් ක්‍රමවේද තුළ අධ්‍යාපනයට වඩාත් ප්‍රායෝගික පිවිසුමක් ඇති කිරීම සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් යෝජිත කැබිනට් පත්‍රිකාවේ ප්‍රමුඛ අවධානය යොමු කර තිබේ. තාක්ෂණය හා වෘත්ති අධ්‍යාපනය සඳහා විවිධ මට්ටම් වලින් දරුවාට ප්‍රවේශවීමට අවස්ථාව සලසාදීම පිළිබඳවද අවධානය යොමු කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදන සහායිකා නිශාන්ති රණතුංග මහත්මිය විසින් රචිත නොමියන මිනිසුන් කෘතිය සංස්ථා පරිශ්‍රයේ කුමාරතුංග මැදිරියේදී ඊයේ එළි දැක්වින. වෙළඳ සේවය ඔස්සේ විකාශය වූ නොමියන මිනිසුන් වැඩසටහන ඇසුරින් කෘතිය සම්පාදනය කර ඇත. මෙරටින් බිහි වූ විශිෂ්ට කලාකරුවන් 12 දෙනෙකුගේ ජීවන තොරතුරු කෘතියට ඇතුළත්ය. මෙම අවස්ථාවට එක්වමින් අනුශාසනාවක් පැවැත් වූ කොළඹ 7 ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ කලාකෙත පෝෂණය කිරීම සඳහා විශිෂ්ට කලාකරුවන් රැසක් ගුවන්විදුලියෙන් බිහි වූ බවයි. එබැවින් මෙම ආයතනය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීම වන බව උන්වහන්සේ අවධාරණය කළහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පැවසුවේ පිරිපුන් පුද්ගලයන් ජාතික ගුවන්විදුලිය සතු වන බවයි. ඔවුන්ගේ සහයෙන් ගීත කලාව පෝෂණය වන බවද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයට විශාල මෙහෙවරක් ජාතික ගුවන්විදුලිය සිදු කර ඇති බවයි. මෙම කෘතිය එළිදැක්වීමෙන් පිදිය යුත්තන්ට ගෞරවය දක්වා ඇතැයි ඒ මහතා පැවසිය. කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. අද පෙරවරු 4 ප්‍රචාරය වන සුභාරතී සාකච්ඡා මණ්ඩපයෙන් අවධානය යොමු කරන්නේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීමේලා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරයයි. අදට යෙදී ඇති පොලිස් දිනය වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ. මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මීට සහභාගී වෙයි.
දුරකතනාංක 0112 69යි 54යි 46 ඔස්සේ අසන්නන්ටද මේ සඳහා සහභාගිවීමට හැකිය. ටවර් හෝල් රංගහල පදනම ඉදිරිපත් කරන ප්‍රේක්ෂා නාට්‍ය උළෙල යටතේ මරදාන ටවර් හෝල් රංගහලේදී අද වේදිකාගත වන්නේ දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයයි. ජයන්ත ෆොන්සේකාගේ සිංහා ඇවිල්ලා නාට්‍ය එල්ෆිස්ටන් රංගහලේදී අද වේදිකාගත කෙරේ. පස්වරු 3:30 හා 6:30 වශයෙන් දර්ශනවාර දෙකක් පැවැත්වේ. මීළඟට ප්‍රමුඛ පුවත. ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් නැවතත් AAA ශ්‍රේණිගත කිරීමෙන් බිදුම් ලබයි. පවතින ව්‍යසනකාරී අවස්ථාවේ පවා මෙවන් ශ්‍රේණිගත කිරීමක් අපට හිමි වූයේ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසාවෙනි. මාසිකව රුපියල් බිලියන 1.5කට වැඩි වන්දි හිමිකම් පිරිනමන අතරම ඔබගේ ජීවිත රක්ෂණයට හිමි පහසුකම් සහ ඉහළම ප්‍රතිලාභද සමග අපගේ අසම සේවාව නොකඩවා ඔබට ලබා දෙන බවට සාතික වන්නෙමු. එන්න අප හා එක්වන්න. ශක්තිමත් පුරෝගාමියෙකුගේ සෙවණෙහි නොවෙනස් වන ආරක්ෂාව සහ සැනසුම අත්විඳින්න. ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් පියකුමින් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොරෝනා ආසාදිතයෝ 6 දෙනෙක් ඊයේ හඳුනා ගැනිති. ඒ අනුව මේ වනිවට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 203ක් බවට පත්වී ඇත. ආසාදිතයෝ 9 දෙනෙක් ඊයේ සුවය ලැබූහ. මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2883කි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. මගේ ජනතාව වෙනුවෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නවීන සනීපාරක්ෂක පද්ධතියක් පසුගිය 27 වනදා සිට මරදාන දුම්රිය ස්ථානයේ සකස් කර ඇතැයි දුම්රිය ස්ථාන අධිකාරී HPK පුෂ්පකුමාර මහතා පවසයි. කොරෝනා වසංගත තත්වයෙන් පසුව දුම්රිය ස්ථානයේ ආපන ශාලා විවෘත කිරීමට උපදෙස් ලැබී නොමැති බවද ඔහු සඳහන් කරයි. අත්සේදීම සඳහා අනුග්‍රහක ආයතන සබන් ලබා දෙන බවට එකඟ වී ඇතත් ඒවා ලබාදින් නැතැයිද පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. මරදාන දුම්රිය ස්ථානයේ සම්බන්ධයෙන් ඊයේ පස්වරු 6 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ පුවතට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දුම්රිය මගින්ගේ කාරුණික අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති. මාස 6කට පසුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මහජන හමුවකට ඊයේ එක්වූහ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උන්වහන්සේ මහජන හමුව පැවැත්වීම තාවකාලිකව නතර කර තිබින. සෑම බදාදා දිනකම පැවැත්වෙන මෙම මහජන හමුවීම් අවසන් වරට පැවැත්වුණේ පෙබරවාරි මස අගදීය. ඉන් පසු වීඩියෝ තාක්ෂණය මගින් තම පණිවිඩ ජනතාව වෙත යැවීමට පාප් වහන්සේ කටයුතු කළහ. ඊයේ පැවැත්වුණු මෙම හමුවට සහභාගී වූ සංඛ්‍යාව 500කට සීමා කිරීමට පියවරගෙන තිබින. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම හමුව පැවැත්වින. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වසරේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය මෙම මස අගදී ආරම්භේ. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මස අගදී ආරම්භ කිරීමට අවශ්‍ය සියලු මූලික කටයුතු අවසන් කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මිලියන 6ක් වන ගුවන්තොටුපළේ වර්තමාන මගින් හැසිරවීමේ වාර්ෂික නිලධාරිතාව මිලියන 15ක් දක්වා මේ යටතේ ඉහළ නැංවේ. ගුවන්තොටුපළ ආරක්ෂාව කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා පුළුල් කිරීමද ව්‍යාපෘතියෙන් සිදු කරන බව අමාත්‍යවරයා පැවසිය.
ජපන් රජයෙන් යෙන් මිලියන 74,397ක ණය මුදලක් ව්‍යාපෘතියට ලබා දී තිබේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් රුපියල් මිලියන 21,645ක්ද ඊට යෙදවේ. පළමු අධීර සඳහා රුපියල් බිලියන 108ක් වැය කරන අතර වසර 3කින් එය අවසන් කිරීම අපේක්ෂාවයි. ක්‍රීඩා පුවත් වැන්ටේජ් සභාපති කුසලාන පාපන්දු ශූරතාව කළම්බු FC කණ්ඩායම දිනා ගනී. කොළඹ සුගතදහස ක්‍රීඩාංගණයේදී ඊ රාත්‍රී පැවති අවසන් මහා තරගයේදී බ්ලූ ඊගල්ස් කණ්ඩායම පරදවා කළම්බු FC කණ්ඩායම ගෝල 4-0ක ජයක් වාර්තා කළේය. තරගයේ ප්‍රථම භාගයේ අවසන් වන විට කළම්බු FC කණ්ඩායම ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය එම කණ්ඩායමේ මොහොමඩ් ෆසාල් දිනාගත්තේය. රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරින. ඔබේ සිහින සවිබලගන් වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. උතුරු පළාතේ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් නැවත වගා කිරීම මගින් එම ඉඩම් ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගන්නා බව ඇමති ඩග්ලස් දේවානන්ද මහතා කියයි. වී ඇතුළු අතුරු භෝග වැඩි වශයෙන් ඒවායේ වගා කෙරේ. උතුරේ වැව් හා ජලාශ සංවර්ධනය කිරීම මගින් දීවර හා ජල සම්පත් ක්ෂේත්‍රයේද වැඩි දියුණු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබලගන් වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. වැඩි විස්තර ළඟම ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවෙන්. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක් මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වසර 3ක ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මෙහිදී අපනයන කෘෂිභෝග කර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ අවධානයක් යොමු කෙරේ. කෘෂිකර්මාන්තය හා සම්බන්ධ රාජ්‍යායතන තනිතනුව කටයුතු කිරීමෙන් ගැටලු රැසක් ඇති වී ඇතැයි ගැටඹේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා හමු අවස්ථාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සුනට මල්ලි හදිසි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇතිවීමට හැකිය. යලි සිරස්තල. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 140 දක්වා වටම්. අදම CIB එන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ
CIB ජනජය වාසනා බාලස්සුන අධීර ඇරඹුණා. අගෝස්තු 24 වෙනිදා සිට සැප්තැම්බර් 13 දක්වා 140 දක්වා වටම්. අදම CIB එන්න. යළි සිරස්තල. වැටුපට සාධාරණයක් ඉටු කරන්නයි රාජ්‍ය සේවයට පත්වීම ලැබූ උපාධිධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කරයි. දේශපාලන පරිගැනීමට ලක්වුවන් පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අග්‍රාමාත්‍යවරයාට. ඇතැම් රාජ්‍ය බැංකුවල කටයුතු කාර්යක්ෂම කිරීමට කඩිනම් පියවර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ශහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. තාර්කික බුද්ධියෙන් සහ විශ්ලේෂණ හැකියාවෙන් අභියෝග ජයගත හැකි දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කියයි. කොරෝනා ආසාදිතයෝ 6 දෙනෙක් ඊයේ හඳුනා ගැනිතේ. මාස 6කට පසු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මහජන හමුවකට එක් වෙති. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද දහවල් 12:45ට. උදෑසන ප්‍රවෘත්ති සමාප්තයි. ඔබට සුබ දවසක්.